ආයුබෝවන්. පතිකුලය විද්‍යුත් කතිකාව. අද අපි ඇවිල්ලා ඉන්නේ බොහොම හිත නිවන බිමකට පරිශ්‍රයකට. පරිශ්‍රය තමයි ධම්මගයාව පරිශ්‍රය. ධම්මගයාව පරිශ්‍රයේ නිර්මාතෘ හීනටිගල ඉන්ද්‍රවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේ තමයි අපි අද මුණ ගැහෙන්නේ. උන්වහන්සේ එක්ක අපි කතා කරන්න යන්නේ මේ කතා බහ ඔබට කොහොමද අර්ථවත් වෙන්නේ කියන කතාව වැදගත්. ඒ තමයි අපි කතා කරන්න යනවා අද බුද්ධ දර්ශනය පිළිබඳව. ඒ බුද්ධ දර්ශනය කොහොමද විවාහයට පෙර සූදානම එක්ක ගැටෙන්නේ? කොහොමද මේ දේවල් මේ පැටලිලි ලිහා ගන්න? හිත නිවන්නේ කොහොමද? නව යුවලකගේ හිත නිවිය යුතුද? ඒ සංවරය හදාගන්නේ කොහොමද? කියන දේවල් කතා කරනවා. අපේ ආමඳුරනේ අවසරයි. තෙරුවන් සරණයි. පතිකුලේ ඔබ වහන්සේට නිර්වචනයක් තියෙනවද? උපදේශනයක් තියෙනවද ඒ පිළිබඳව? ඇත්තම පින්වත් මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නය හරීම වර්තමාන සමාජයේට කාලෝචිත ප්‍රශ්නයක් සහ ඊට අවශ්‍ය පිළිතුරක් අවැසි කාලයක මෙවැනි කතා සන්දර්භයක් තුල පරමාදර්ශයක් සපයන්නයි අප සූදානම් වන්නේ. සමේ පතිකුලය කියන වචනය සුවිශේෂී වචනයක්. ඒ නිසා ඒක බොහෝ දෙනෙකුට වචනෙන් කිව්වට ඒක තේරෙන්නේ නැත්නම් තේරුම් ගත්ත ඇත්තෝ ඉන්නේ හරි ස්වල්ප ප්‍රමාණයක් පමණයි. නිසා බුදුදහමත් එක්ක මෙය ගලපා බලන විට ඔබතුමා මගෙන් ඇහුවේ මගේ අදහස නෙමෙයි මා ප්‍රකාශ කළ යුත්තේ. මොකද මම සංඝ සමාජයේ ධර්මයේ නියෝජනය කරන පුරුකක්. කෙනෙක් ඔබතුමාට පුද්ගලික අයිතියක් තියෙන්න පුළුවන් අදහස්මය වශයෙන්. ඒක ඔබතුමාගේ පුද්ගලික අයිතිය සහ අදහස. නමුත් අප දැන් මේ සසුන්ගත වීමත් එක්කම පුද්ගලික රුචි අරුචිකම් පැත්තකින් තියලා බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ පණිවිඩයක් අවබෝධ කරන් එය බෙදෙන එය අන්‍යයන්ට අවබෝධ කිරීම පිණිස ක්‍රියාන්විතයක ඉන්න පිරිසක්. එතෙන්දී මගේ පුද්ගලික අදහස් කියන්න ගත්තොත් අන්න තවත් බුදුදහමට ප්‍රතිවිරුද්ධ කල්ලියක් හදලා. දැන් අදත් වර්තමානයේ බැලුවාම මොන්තරම් කට්ටිය ඉන්නවනේ. නෑ මේක මෙහෙම වෙන්න ඕනේ. ඒ කාලේ අනෝ නෙමෙයි දැන් අපි හැඩ ගැහෙන්න ඕනේ. ඒක වෙනස් නෑ අරක හදා ගන්න පුළුවන්. බුෆේ එක දානවා, අරක දානවා, බර්ත්ඩේ පාටි ගන්නවා. ඔය ඔක්කොම ගන්නවානේ. අර වගේ එනවා හැලි වලන් තියා ගන්නවා. ඉතින් අර නිලමෙල වගේ තියලා තියෙනවා. ඉතින් ඒ පුද්ගලික චින්තනය දහම තුල ඉඳගෙන ගෞතම බුද්ධ පෞරුෂය දේශනා ගෞතම බුදුන් වහන්සේගේ නිවන් පෞරුෂය පැත්තකින් තියලා තමන් නිකන් ලාමක පෞරුෂයක් හදලා ඒ තුල ශාසනය තුල වැඩෙක් වෙන්න හදනවා පිම්බෙන්න. නමුත් ඒ සම්ප්‍රදාය ඒ අනුභූතිය ඒ රටාව අපි ප්‍රතික්ෂේප කරනවා හැමදාමත්. අපි නිතරම අපේ වචනය අපේ ක්‍රියාව අපේ සිතුවිල්ල අපේ සියලු චර්යාවන් බුදුන්ට වගකිය යුතු උන්වහන්සේගේ දහමට සම්ප්‍රේෂණය සමපාත විය යුතු වචනයක් ක්‍රියාවක් සිතුවිල්ලක් විය යුතුමයි. එවිටයි භික්ෂුවක් භික්ෂුණියක් බුද්ධ ශාසනයේ පිහිටි කෙනෙක් වෙන්නේ. අපි බුද්ධ ශාසනයක් අරමුණු කරගත්තකින් දැන් හමුදාවේ ඉන්න මහත්මයා කෙනෙකුට හමුදාවේ ඉන්නකොට හමුදාවෙන් පරිබාහිර කතා කියන්න බෑනේ. එයා එක රාමුවක කොටු වෙච්ච එයට වග කියන කෙනෙක්. වග වෙනවා වග කියනවා. විෂයබද්ධ වෙනවා. විෂයබද්ධ. දැන් පක්ෂයක හිටියත් පුද්ගලික මතයක් තියෙනවා. නමුත් ඒක පක්ෂයත් එක්ක කටයුතු කරනකොට ඒ පක්ෂයට අපි හිස නැමිය යුතුයි. එතෙන්ද බෑ එතනින් අයින් වෙන්න ඕන. දැන් මට මේ බුදුදහමත් එක්ක එකතු වෙන්න බෑ නම් මම මෙතන අයින් වෙන්න ඕන. අයින් වෙලා තමයි මගේ මතය කියන්න ඕනේ. නිසා මේක මගේ මතයක් නෙමෙයි බුදුන් වහන්සේගේ දහමත් එක්ක අපි ගලපලා බලමු කුමක්ද මේ පතිකුලය කියලා කියන්නේ. ඇත්තටම මම ඔබතුමාගෙන් අහන ඔබතුමාට පතිනියක් ඉන්නවද? ඔබතුමා පතියෙක්ද? දැන් ඔබතුමා විවාහ වෙච්ච කෙනෙක්. එතෙන්දී පෙරලා ප්‍රශ්නයක් අහන උත්තරයක් ඔබතුමාගෙන් ගන්න බලාපොරොත්තු වෙමින් ඔබතුමා පතියෙක්ද නිවසට, ගෙදරට, බිරිඳට. දැන් බිරිඳ මෙතන නැත්නම් මම බිරිඳගෙන් අහන්න යන්නේ. ඔබතුමා පතියෙක්ද? සැමියෙක් වෙන්න පුළුවන් සැමියෙක්. නමුත් එතකොට සැමියෙක් කොහොමද පතියෙක් වෙන්නේ? බිරිඳක් කොහොමද පතිනියක් වෙන්නේ? ඔතනින් තමයි අපි ගේන්න ඕන මේ දාර්ශනික සාකච්ඡාව ඔබගේ අතුලාන්තයේ රෝපණය කරන්න. ඒ රෝපණයට පෙර අපි ආරෝපණයක් කළ යුතුයි මේක ගන්න පුළුවන් නම් ඔබගේ. ඒ ආරෝපණය හරි වැදගත්.
මැරිච්ච කට්ටිය නැගිටවනවා. අර ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දීලා හිත ප්‍රඥාව අවදි කරනවා. ප්‍රශ්නයක් කරාම පෙරලා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නට උත්තරේ ඇත්තටම ඔබගේ ඇතුළාන්තේ හැංගිලා තියෙනවද කියලා හැම කෙනෙක්ගේම ඇතුළාන්තේ දාර්ශනිකයෙක් ඉන්නවා. ඒ කෙනා නැකිටව ගන්නයි හරි අමාරුයි. මොකද එයා බොහෝවත් දන්නේ නැහැ තමන් තුළ දාර්ශනිකයෙක් ඉන්නවද කියලා. නමුත් සාකච්ඡා කළා සාකච්ඡා කරන්න ප්‍රඥාව බිහි වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කළ නිසා ඔබතුමා සැමියෙක් බව අපත් දන්නවා ඔබත් දන්නවා. සැමියාගේ භූමිකාව හරි සරලයි. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. එහෙනම් මම ඔබතුමාගෙන් අහනවා සැමියෙක් වශයෙන් ඉන්න ඔබ පතියෙක්ද? ඒක ගැටලු සාකච්ඡා ප්‍රශ්න. එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඔබතුමා මේක නිවේදක සම්ප්‍රදාය රකිමින් යන වැඩසටහනක් උතුම් වැඩසටහනක් තුළ ඉතල ඔබතුමා ප්‍රත්‍යක්ෂ කළගත යුතුයි මේ කාරණාවල තියෙන යථාර්ථය. ඊට පස්සේ අපි සමාජයට ඇත්ත බෙදන්න ඕන. මොකද අපි දන්නේ නැති දෙයක් බොරුවට කතා කරලා සමාජයට මෙහෙම වෙන්න කියන එකේ තේරුමක් නැහැනේ. කියන්නේ අපි අපගේ අතුලාන්ත අපි ඉස්සෙල්ලා ප්‍රත්‍යක්ෂ කළා ප්‍රත්‍යක්ෂ කරපු දේවල් තමයි අපි සමාජයට බෙදන්න ඕනේ. ඒ බෙදනකොට තමයි අපිට මේ දෙක එකට ගැලපිලා යන්නේ. ඉස්සෙල්ලා බුදුහාරු බුදු වෙලා හිටියේ. ඊට පස්සේ නිවන් මාර්ගක් දේශනා කළේ. එහෙම නැත්නම් උන්වහන්සේ බුදු නොවී දේශනා කරන්න කියන්නේ. එහෙනම් කුමක්ද මේ පතියෙක් සහ පතිනියක් කියලා කියන්නේ? පති කුලය, පති සහ කුලය. පතියා සහ පතිනිය කියන එක තේරුම් අරන් ඊට පස්සේ කුලය ගැන අපි කතා කරන්න ඕනේ. එසේනම් කුමක්ද පති? ඔබතුමා පතියෙක්ද? යහපත් පතියෙක්ද? කවුද මේ පති? කවුද මේ පති? දැන් මම ඒකට උත්තරයක් සොයාගත යුතුයි සැමියෙක් වශයෙන්. මම දැන් විවාහ නොවෙච්ච කෙනෙක්ගෙන් නම් ඔක අහන්නේ නැහනේ. එයාගෙන් අහන එක තේරුමක් නැහැ. දැන් ඔබතුමා සැමියෙක් සහ බිරිඳක් දරුවෝ ඉන්නවා මම දන්න විදියට. මම දැක්ක විදියට. එතකොට සැමියෙක් වශයෙන් ඔබ හිතන්න ඕන හරි දැන් මම සැමියෙක් තමයි. එහෙනම් මේ අපි දැන් ඔබතුමාමයි ප්‍රශ්න ඇහුවෙත් පති කුලය. එතන මොකක්ද මේ පති සහ පතිනිය කියන දෙකේ දැන් පතිනිය පැත්තකින් තියමු කවුද මේ පතියා කියලා කියන්නේ? පති. කවුද මේ පති? ඒක අපි ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕන කවුද පති? මොනවද? එයාගේ ගුණාංග පති කියන්නේ කුමක්ද? එහි ගුණාංග මොනවද? සහ ඒ ටික අඳුරගත්තාම තමන් තුළ ඒ ගුණාංග තියෙනවා නම් අන්න තමන් සැමියෙක් නෙමෙයි පතියෙක්. පතිනිය යන කුමක්ද? ගුණාංග මොනවාද? ඒ ditth ලක්ෂණය තමන් ගාව තියෙනම් අන්න ඒ කෙනා ඒ උතුම් කෙනා පතිනියක්. එතකොට ඒ අඳුනා ගැනීමත් විෂයානුබද්ධ අඳුනා ගැනීමත් එක්කමයි ඒ කුලයක් කියන එක ඇති. දැන් මම ඔබතුමාට මේ කුලය කියන්නේ පති සහ පතිනිය එකතු වෙච්ච තැන කුලයක් හෙවත් ටීම් එකක් ඇති වෙනවා. ඒකට සාමාන්‍යයෙන් අර සරල කුලය නෙවෙයි. සරල කුලය නෙමෙයි. හැබැයි සරල කුලය තමයි සරල දේම තමයි අපි මේක ඇඩ්වාන්ස් වෙලා යන්නේ. පුංචි වතුර බින්දුවෙන් තමයි ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒක සරලයි. නමුත් ඒකේ මහා දේවල් අපිට හිතන්න පුළුවන්. පුංචි වතුර බින්දුව දැන් කොරෝනා කියන හරි පුංචි සරල හැටවත් පේන්නේ නැහනේ. නමුත් ඒකෙන් කොච්චර මහා සංකීර්ණ දෙයක් සිද්ධ කරනවද? එහෙනම් පති සහ පතිනිය නිර්වචනය කරගත්තාට පස්සේ සහ එහි ගුණාංග අඳුරගත්තාට පස්සේ කුලයක් නිර්මාණය වෙනවා. කුලයක්. ඒ දෙන්න ඉන්නේ ඒ කුලකයක්. දැන් කුලයක් කියන්නේ මේ ඔබ අප දකින මේ මනෝවිකාර ගොයි ගම කරාවේ දුරාවේ ඕවා නෙමෙයි. අපේ අමුදුනේ. දැන් මට මේ ලොකු ප්‍රශ්න කියන්නේ මෙතනින් එහාට යන බොහොම ආධ්‍යාත්මික පැත්තේ දැන් අර ඔබතුමාට හිතෙනවා ඇති අහපු ප්‍රශ්නය තුළ තවත් ප්‍රශ්න රසක් තියෙන බව තේරෙනවා. ඒ කියන්නේ ඇහුවේ එක ප්‍රශ්නයක් නමුත් ඒ තුළ තවත් උප ප්‍රශ්න තියෙන විත්තිය Tamanට දැන් අර බෝම්බයක් ඇතුලේ තවත් අණු බෝම්බ තියෙන්නේ. ප්‍රධාන එක පිපිරුවාම තවත් ඒ පුපුර යනකොට එහෙම ඔක්කොම පුපුරලා යම් මොහොතක මෙය ඒ කියන්නේ නිශ්ශබ්ද වේද අන්න එතන තමයි නැවතත් ප්‍රශ්නයක් ඇති නොවන විදියට අප උත්තරයක් ලබා ගත්තා වෙන්නේ. නැත්තම් ඒක කිව්වන අරක මොකක්ද? එතකොට එහෙම කඩලා අපි අන්තිම කැඩිල්ලත් කැඩුවාම එතන තියෙන උත්තරයක් විතරයි. ප්‍රශ්නයක් නෑ. එතන තියෙන උත්තරයක් විතරයි. ඒක ਸਰව සම්පූර්ණ උත්තරයක්. දැන් ඔබතුමා ඒකට වටිනාම වචනයක් තියෙනවද නිර්වචනයක්? එතකොට මොකක්ද? තියෙනවා. ඇත්තටම මේක දැන් ඔබතුමා විශේෂයෙන්ම හොඳ ප්‍රබුද්ධ කලාකරුවෙක්, ඒ වගේම හොඳ දක්ෂ විවිධ ශාස්ත්‍රයන් තුළ දක්ෂ කෙනෙක්. එතෙන්දී අපි උත්තරයක් හොයා ගන්න ඕන කාලක් භාගයක් 3 කාලක් නෙමෙයි ප්‍රශ්නයකට. ඒ උත්තරේ කාලක් නම් තව 3 කාලක ප්‍රශ්නයක් තියෙනවා. එතකොට තව කෙනෙක් ගාවට ගියාම ඔබ ඇනෙන්නත් පුළුවන් තව කෙනෙක් ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒ කාලක් නේ දන්නේ. භාගයක් නම් තව භාගයක් පුරව. 3 කාලක් නම් තව කාලක් තියෙන නිසා
අපි සෑම ප්‍රශ්නයකටම වචනේ පරිසමාප්තය තුලම ප්‍රශ්නේ පරිසමාප්තය තුලම ඒ ප්‍රශ්නයට පරිසමාප්ත උත්තරයක් සොයාගත යුතුයි. ඔක ඉංග්‍රීසි භාෂාවේ වචන දෙකක් තියෙනවා answers and solution කියලා. කියන්නේ ගොඩාක් answers තියෙන්න පුළුවන් ප්‍රශ්නයකට. හැබැයි තියෙන එක solution එකයි. කියන්නේ answers 100ක් තියෙන්න පුළුවන්. හැබැයි solution තියෙන්නේ එකයි. ඒ නිසා අපි ප්‍රශ්නේ පරිසමාප්තයට පරිසමාප්ත උත්තරයක් සොයාගත්තොත් එතනින් එහාට කුමක්ද නැත්තේ ප්‍රශ්න නැහැ. උත්තරේ විතරයි තියෙන්නේ. එයා පරිපූර්ණයි. එහෙනම් පති සහ පතිනිය. ඒ දෙන්නගේ එකතුවකින් තමයි ඔය කියන්නා වූ වචනයත් එක්ක ආපු කුලය කියන එක ඒක ඉබේටම නිර්මාණය වන දෙයක්. අමුතුවෙන් නිර්මාණය කරන්න දෙයක් නෙවෙයි. එසේනම් කුලය කියන එකට මම උත්තරයක් දෙන්නම්. ඒක ඒ උත්තරය ප්‍රශ්නේ පරිසමාප්ත යට ලැබෙන පරිසමාප්ත පිළිතුරක්. එතනින් එහාට අයිමත් කාටවත් ඒක මොන කෙනෙකුටවත් ඔබ ඕනනම් සමාජයේ ගැවසෙනකොට අහලා බලන්න කිසි ප්‍රශ්නයක් නෙමෙයි සියල්ල විවෘතයි. අප මේ දේශනා කරන අවබෝධය ඔබතුමාට මේ සියල්ලට විවෘතයි. පුළුවන් නම් ප්‍රතිතර්ක ගෙනහැල්ලා මේ පිළිතුර බිඳින්න බලන්න. ඒක තමයි දාර්ශනික මතවාදයක් කියන්නේ. එහෙම බිඳින්නේ නැත්නම් විතාර්කිකයි. තර්ක කළා තර්කයෙන් කැඩෙන්නේ නැත්නම් විතාර්කිකයි. බුදු කෙනෙක් එතනයි ජීවමාන වෙන්නේ. අයිමත් කාටවත් කඩන්න බෑ එකඟ වෙන්න විතරයි පුළුවන්. එකඟ වෙන්න බෑ නම් අනිවාර්යයෙන්ම අයින් වෙන්නත් වෙනවා. කැඩෙන්න බැරි නම් එකඟ වෙන්න ඕන. එකඟ වෙන්නත් බැයි නම් ප්‍රතික්ෂේප කරන්න. ওই දෙක තමයි තියෙන්නේ. එසේනම් කුලය කියලා කියන්නේ පවුලට. පවුල. පතිය සහ පතිනිය එකතු වෙච්ච මොහොතක කුලයක් නිර්මාණය වෙනවා. ඒක පති කුලය කිව්වේ පවුල. එතකොට සැමියෙක් සහ බිරිඳක් ඉන්න පවුලට වඩා අර කුලය ඒකට පවුල නොකියන්නේ. සැමියෙක් සහ බිරිඳක් ඉන්නකට පෞල් ජීවිත කනවා කියනවානේ. පෞල් ජීවිතයක් ගෙවනවා. නෝනයි මහත්මයයි. දැන් නෝනයි මහත්මයයි කිව්වත් වැරදි. සැමියයි බිරිඳයි. දැන් දැන් ඔබතුමා නෝනයි මහත්මයා එකට හිටියා කියලා ඒක මිස් ඇන් මිසිස් නේ. ඒක ගැලපෙන්නේ නැහැ. දැන් ඉංග්‍රීසියනේ husband and wife. ඒ වගේ මෙතනත් නෝනයි මහත්මයයි කිව්වොත් ඒක එච්චරම ඒක හරි කාලක උත්තර. ඒව ගැලපෙන්නේ. ඒ නිසා සැමියෙක් සහ බිරිඳක් ඉන්න තැන එකතු වෙච්ච තැන පවුලක් නිර්මාණය වෙනවා. ඔන්න අපි පවුල් කනවා. පවුලක යනවා. දීගක යනවා. දීග කනවා. දැන් දීග කනවටත් වඩා ඇඩ්වාන්ස් පවුල් කන එක. හැබැයි ওই දෙකට වඩා හරීම පිරිසිදුයි පාරිශුද්ධයි. හරීම ඒක කියන්නේ ඒක කියන්න බැරි තරමට කුලයකට යනවා අපි. ඒ කියන්නේ ඉන්දී තැනින් අලුත් කුලයකට යනවා. ඒ කුලයකට යන්න නම් ඒ කුලය තුල ප්‍රධාන වශයෙන් දෙන්නෙක් ඉන්න ඕන. ඒ කවුද? පතියෙක් සහ පතිනියක්. ඒ පතිය සහ පතිනිය එකතු වෙච්ච තැන තමයි මේ කුලය කියන එකක් නිර්මාණය වෙන්නේ. ඒ කුලයට තමයි අර පවුල කියලා කියන්නේ. හැබැයි සැමියයි බිරිඳකට පවුල කියන එක මේක මගේ පවුල. කවුරුවත් මේක මගේ කුලය කියන්නේ නැහැනේ. මෙන්න මගේ කුලය. ඒක ගෞරවාන්විතයි. ඒක පුදුමාකාර ඒක බුද්ධ කුලය, සංඝ කුලය, ආර්ය කුලය. නැතුව එහෙම බලනකොට අන්න ඒ ගෞරව දැන් ඔබතුමාගෙන් මේ වචනය ආවා හදවතින්ම ඒක හරි ගෞරවාන්විතයි. අපි කුලයක ඉන්නේ. ඒ කුලය තුල ඉන්නවා පතියෙක් සහ පතිනියක්. එතකොට ඒ පතියා සහ පතිනිය තුල ජීවමාන වෙනවා හොඳ අම්මා කෙනෙක්, හොඳ තාත්තා කෙනෙක්. ඒ වගේම තව ඒ කුලයේ තවත් පතියෙක් සහ පතිනියක් නිර්මාණය කරන තවත් කුලය තුල ඉන්න අවශේෂ කට්ටිය තමයි දරුවෝ. හැබැයි ඒ කුලේ ඉන්න කට්ටිය කවදාක්වත් අවලං වැඩ කරන්නේ නැහැ. ඒ කුලවත් කට්ටිය කවදාක්වත් තුට්ටු දෙකේ වැඩ කරන්නේ යන්නේ නැහනේ. Taman කුල ගර්වය රකින්නවා. පෞල් ගර්වය නෙමෙයි කුල ගෞරවය රකින්න. පෞල නෙමෙයි ආරක්ෂා කරන්න කුලය ආරක්ෂා කරන්න. ඒ පෞල ආරක්ෂා කරන එක නෙමෙයි කල යුත්තේ ඒ කුලයට ගෞරවයක් තියෙන කෙනා ඒ කියන්නේ දිවි හිමියෙන් Tamanගේ කුලය වෙනුවෙන් පේ වෙනවා. ඒක පේවීමක් කැපවීමක් නෙමෙයි. ඒ කියන්නේ කෑමේ කරන් ඇවිල්ලා බඩුවේ කරන් ඇවිල්ලා නෝනට ඉඳා මේක ගණින් කියනවා නෙමෙයි. අත් දෙකින් මේක දෙනවා. දිලා මගෙන් තව මොනවද වෙන්න ඕන? නෝනා තමන්ගේ පතිනිය නිදී නම් පොඩ්ඩක් උදෑසන වෙනකන් ගුටි බැටයක් දෙන්නේ. ඇයි තමුස නිදාගන්නේ කියලා. එතෙන්දී අහනවා ඇයි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් දසනීපයක්. එහෙනම් ටක් ගාලා ඒ පතිය ගිහිලා අවශ්‍ය පතිනියගේ වැඩ ටික ඔක්කොම කරනවා. කළා ඊට පස්සේ අර පතිනිය ඒක දැක්කහම බලන් ඉන්නත් ඉපස් සමාව ගන්නවා. අනේ මගෙන් උනා නම් සමා වෙන්න කමා වෙන්න මම මෙහෙම අසනීපයක් නිසා අන්න තවත් දෙදෙනා අතර පතිනි කුල ගෞරවයේ එකිනෙකා තහවුරු කරනවා එකිනෙකා තුල.
මම පතියා කියාගෙන අර උණ බටයක් බැස්සූ වගේ ගෙලින් ඉන්න එක නෙමෙයි. එයා නම්‍යශීලී වෙනවා තමන්ගේ කුලය රැක ගන්න. ඒතර ඒ කුලය රැක ගන්න තමන් තුල ඇතිවෙන්නා වූ පුදුමාකාර ඒ කියන්නේ දෙන්නා අතර ඒ කුලය අතර පුදුමාකාර විශ්වාසයක් ඇති වෙනවා. ඒ විශ්වාසය කිසි කෙනෙකුට පළුදු කරන්න බෑ. ඒ පතිනිය ගව් ගානක් වුණත් තනියම යවන්න පුළුවන්. ඒ පතියා කවදාක්වත් සැක කරන්නේ. හැබැයි ඔය පතිනි කුල ගෞරවය රාම සීතට තිබුණේ නැහැ. අතීත දිහා බැලුවාම රාම සීතට තිබුණේ නැහැ. ඒ නිසා පැනපන් කිව්වා ගින්නට. පති පූජාව තියන්නේ. ඒතකොට ඒ රාමා දන්නේ පති පූජාවක් කියන්නේ කුමක්ද කියලා. දැන් පතිය සහ පතිනිය එකතු වෙච්ච තැන කුලයක් හැදෙනවා. ඒ කුලය හැම මොහොතකම පූජාවක් තියෙනවා. ඒක හැම මොහොතකම තියෙන පූජාවක්. පති පූජාව පතිනියටයි. ඒ පූජාව කියන්නේ විශ්වාසය. නැතුව මේ ගින්දරට දාන එක නෙමෙයි. ඒක විශ්වාසය පූජාවක් වුණාම ඒ පූජාව අපිරිසුදු කරගන්නේ නැහැ කවදාකවත්. ඒ විශ්වාසය මහා පූජාවක්. දැන් මම බුදු කෙනෙක් තුල ඇති විශ්වාසය බුද්ධ පූජාවක්. එතකොට ඒක ඇතුළාන්තේ හදවතින් කරන පූජාවක් වුණාම ඒ පූජාව මේ බාහිරේ මල් දාලා අරව කළා ගින්නට පයින් කියන ආටෝප සාටෝප බොරු අව්‍යාජ පූජාවල් නෙමෙයි. එතෙන්දී හැම මොහොතකම පති පූජාව තියෙනවා පතියාගේ හදවතේ. පතිනියගේ හතේ පතියා වෙනුවෙන් Tamanගේ පති පූජාව පවත්වනවා. පතියා පතිනිය වෙනුවෙන් පතිනි පූජාව පවත්වනවා. ඒ පූජාව පවත්වනවා කියන්නේ කිසි තැනකදී අවිශ්වාස කරන්නේ නැහැ. මොකද තමනොත් එහෙම කිසිවක් කරන්නෙත් නැහැ. පතිනියට හෝ පතියාට විරුද්ධව විශ්වාසයේ කැඩෙන අබමල් රේණුවකවත් ඒ දෙන්නා අතර තියෙන ආත්මීය බැඳීමක්. මේක ආත්මීය ශාරීරික නෙමෙයි. කායික නෙමෙයි. පෞල් බැඳීමකුත් නෙමෙයි. සංස්කෘතික බැඳීමකුත් නෙමෙයි. සමාජීය බැඳීමකුත් නෙමෙයි. ආත්මීය පූජාවකින් යුක්තව පති පූජාවක් පවත්වන පති කුලයක් වේද අන්න එයයි බුදුවරයෙක් අනුශාසනා කළේ එතෙන්ටපත් වෙන්න කියලා. අපේ ආමතුරුනේ ලෝභකමින් බලාගෙන හිටියා මේ කතාව මේ අපි ගියේ පති කුල එක වචනයක් අපි ඔබ වහන්සේ නිර්වචනය කරපු විදිය බුද්ධ දර්ශනයේ මම හිතන්නේ අර ප්‍රශ්නයක් නැති තැනට යනකම් අපි එතෙන්දි ගියා. එතකොට අපි මේ කතා බහ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ එක්ක බොහොම අර්ථවත් විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගැටලුවක් කියන්නේ පවතින තත්වයේත් අපේක්ෂිත තත්වයේත් අතර ඇති වෙනස. ඒ වෙනස අපි අඳුර ගන්න. අපේ හාමුදුරන් වහන්සේ ඒ පිළිබඳව ගොඩක් නිර්වචන, ගොඩක් උදාහරණ ගෙන හැරපෑවා. ඒක තමයි වැදගත්. මේ හැම බිඳුවෙන් තප්පරේම ඔබ ඔබේ ගැටලු විසඳ ගනී කියලා. ඔබ ඔබේ ගැටලු විසඳ ගනී කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දා තමයි පටිකුලය විද්‍යුත් කතිකාව ඔබට අපි මේ විදිහට ගෙන එන්න සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ අපි එක වචනයක අදහස බෞද්ධ දර්ශනය පැත්තෙන් ලියාගත්තා කියලා මට විශ්වාසයක් ඇති වුණා. අපේ හැමදෙරෝනේ මේ පටිකුලය ඇතුලේ බොහොම ගෞරවනීය ස්ථාන මුණගස්සලා විවාහයට පෙර අපි කියමු විවාහයට සූදානම් වෙන දෙපළකට බුද්ධ දර්ශනයේ කොයි විදිහටද මේ පතිනියක් පති කියන සහ පතිනිය කියන චරිත දෙක අපි කොහොමද අපි මේ ඒකේ ප්‍රශ්න ටික විසඳගමුකෝ. අපි එතෙන්ටත් නිර්වෘල්ව පිළිතුර දෙන්න කලින් ඕන පූර්ණයට අපි පිළිතුරක් දී යුතු. මොකද මේ ඔඩියන්ස් එක අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. පති සහ පතිනිය තාම අපි ලියා ගත්තේ නැහැ. ඒක තමයි මම වහන්සේගෙන් ඇහුවේ. කුලය කියන එකද? ඔව්. ඒක හරි. එකතු වෙනවා. දැන් පතියා යනු කවුද සහ පතිනිය යනු කවුද කියන එක අපි ඒක ලියාගෙනයි ඊට පස්සේ එහි ගුණාංග ටික හොයාගෙනයි Tamanට කැමති නම් පතියෙක් වෙන්න පුළුවන් පතිනියක් වෙන්න පුළුවන්. එතෙන්දී පතියා කියලා කියන්නේ සමහරවිට අපේ අමතර සරලම භාෂාවෙන් අපි කතා කරොත් අපි කියන්නේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාර. කෙල්ලෙක් කොල්ලෙක් කොහොමද පති පතිනිය කියන තැනටපත් වෙන්නේ? ඔව් අපි දැන් කෙල්ලෙක් කොල්ලෙක් විවාහ වෙන්නේ නැහනේ. හැම ඔව් කෙල්ලෙක් කොල්ලෙක් විවාහ වෙන්නේ නැහැ. තාරුණ්‍ය නෙතන්ට පිවිසෙන්නේ. අපි කෙල්ලෙක් කොල්ලෙක් කවදාක්වත් විවාහ වෙන්නේ නැහැ. මොකද එහෙම දැම්මොත් කෙල්ලෙක් සහ කොල්ලක් කියන
නිරුක්තියත් එහි අර්ථයත් දන්නේ නැති හින්දා තමයි මේ භාවිතේ ඉන්නේ. කෙල්ලෙක් කොල්ලෙක් විවාහ වුණා කියන එක නෙමෙයි. පති කුලයට එන්නේ පතියෙක් සහ පතිනියක්. ඉතින් කෙල්ල කොල්ල කියලා කියන්නේ වයසත් එක්කෙන මැනීමක්නේ. ඔව් ඒක හරි. වයස්මානය. මම කිව්වේ අර ඒ වයස්මානය තුල නෙමෙයි පතියා සහ පතිනිය ජීවමාන කරන්නේ. සරලව ගමන් කිව්වේ විවාහක සහ අවිවාහක. කෙල්ල තුලත් ඉන්න පුළුවන් පතියෙක්. ඒතර පතියා ඉන්නකොට එයා කෙල්ලෙක් පතිනියක්. පතිනියක්. ඒතර එයා කෙල්ලෙක් නෙමෙයි. කොහොමද අඳුරගන්නේ? ඔව්. ඒක තමයි පති කියලා කියන්නේ ඒ පතියා පති කියලා කියන්නේ පිරිමි කෙනාට සැමියාට ඒ හදවත ඒ සිතුවිල්ල නිතරම කියන්නේ මගේ ජීවිතේ මගේ සහකාරිය මට හමු වේවා. ඒ සහකාරියත් සමගම මරණ තුරාවට ජීවිතය ගත කරන වෙන කිසිම කෙනෙක් දිහා කායිකව හෝ රාගිකව හෝ මානසිකව හෝ වෙනත් පතිනියක් බලාපොරොත්තුවෙන් බැල්මක්වත් හෙලන්නේ නැහැ. ඒ සියල්ලෝම මම සහෝදරියන් ඥාතීන් වශයෙන් දකින අනිත් කාන්තාවන් අනිත් බිරින්දෑවරුන් මගේ කයත් සිතත් දෙකම එකම පතිනියකට පූජා කරන්න පුළුවන් නම් මරණ මංචකයේදී පවා අන්න ඒ කෙනා පතියෙක්. ඔන්න සරලව මේක. Taman ආදරේ පාරිශුද්ධත්වය නෙමෙයි. ආදරය නෙමෙයි පාරිශුද්ධ වූ ආදරය. ආදරය තියෙන්න පුළුවන්. එහෙම වුණා එහෙම මේ පතියා අර පොලිසියේ මහත්මයා කියන්නත් බෑ. ඒ කෙනා තුල ඒ පතියා හිටියා නම් කවදාක්වත් ඒ මිනිස්සෙ එල්ලිලා මැරෙන්නෙත් නෑ. අර කාලිය අම්මා බෙල්ල කඩන වගේ කඩලා ගන්නෙත් නෑ. බෙල්ලෙන් කඳ වෙන් කරන්නේ නෑ. එතකොට මේ පතියා කියලා කියන්නේ තමන්ගේ ජීවන සහකාරිය. ඒ කියන්නේ ඒ ජීවන සහකාරිය කියන්නේ වැඩකාරිය නෙමෙයි. දැන් මෙහෙකාරියයි ජීවන සහකාරියයි කියන්නේ දෙකක්නේ. මෙහෙකාරියෝ තමයි පෞල් ජීවිතවල ඉන්නේ. හැබැයි පතිකුලේ ඉන්නේ ජීවන සහකරුවෝ සහ සහකාරිය. බොහෝ දෙනෙකුට අමතකයි කවුද මේ ජීවන සහකාරිය සහ සහකරුවා කියන එක තෝරගන්න දන්නේ නැහැ බඳින්න කලින්. කරගත යුත්තේ පොරොන්දම් බඳන්න කලින් තමන්ගේ සහකරුවා හයටම ජීවන, gedara සහකාරිය නෙමෙයි, සහකරුවා නෙමෙයි. ජීවන සහකාරිය සහකරුවා සොයාගත යුතුයි. එතකොට හෙදි ටික හොද ගන්න, උයලා දෙන්න, බත් තඹ ඉන්න, දරුවෝ හදන්න, ඒවට නෙමෙයි මේ පතිනියක් සහ පතියෙක් එකතු වෙන්න ඕන. එහෙමනම් සර්වන්ට් කෙනෙක් වැඩකාරියෙක්ගේ පාර්ට් එක කරන්න එයා ගෙදරම ඉන්න ඕන. මම තමයි හම්බ කරන් ඉන්නේ. එහෙම එකක් නෑ. ඒ නිසා ජීවන සහකරුවා සහ සහකාරිය තමන්ට ජීවන සහකාරිය සොයනවා නම් ඒ ජීවන සහකාරිය වෙනුවෙන් මාගේ කායික සහ මානසික යන දිත්වයම ඒ ජීවන සහකාරියට මරණ මංචකයේ දක්වා නිකලල්ව පාරිශුද්ධව පූජා කිරීමේ චේතනාවෙන් යුක්තව පතිනියක් හොයනවා නම් අන්න ඒ දෙන්න තමයි පති පතිනි කියලා කියන්නේ. අන්න හමු වුණා පති පතිනි. පතියෙකුට පතිනියක්, පතිනියෙකුට පතියෙක්. හමු වුණා. එතකොට ඒ හමු වීමත් එක්කම උතුම් පාරිශුද්ධ වූ චේතනාවක් තියෙනවා. ඒ චේතනාව තමයි සොයන්නේ ජීවන සහකාරිය. ඒතර ඒ ජීවන සහකාරිය කියලා කියන්නේ සුයහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් සහකාරිය. දැන් එතකොට වෙන ජීවන දැන් කුඩු බිස්නස් කරන කෙනෙකුට ජීවන සහකාරියක් ආවොත් ඒ කියන්නේ කුඩු බිස්නස් සහකාරියක් නෙක නැත් තියෙන්නේ. ඒතර නෝන තමයි අරන් යන්නේ. ට්‍රැවලින්. තව එතකොට මිනී මරණ කෙනෙකුට හම්බුනොත් ජීවන සහකාරිය. ඒතර මිනී මරණ සහකාරිය ජීවන සහකාරිය කියන්නේ ජීවනය කියලා කියන්නේ ජීවිතේ නෙමෙයි ජීවනය. දෙවියන් වහන්සේ කියන්නේ මා නුඹලාට ජීවනය ලබා දෙනවා කියලා. ජීවනය කියලා කියන්නේ සුයහපත්ව ජීවිතය ගත කරනවා Tamanටත් සමාජයට. වැඩදායි විදියට. කියන්නේ ඒ ජීවනය කියන්නේ ජීවිතය කියන්නේ එකක්, ජීවනය කියන්නේ දෙකක්. ජීවනය කියන්නේ තමනුත් ජීවත් වෙමින් අනුන්ට ජීවත් වෙන්න උදව් කරන කෙනා. දැන් ඔබතුමා කලාකරුවෙක් වශයෙන් තමනුත් ජීවත් වෙනවා. හැබැයි අනුන්වත් සුවපත් කරන්න ජීවනය දෙනවා. ජීවනය කියන්නේ උදව්ව, මඟ පෙන්වීම, දිශාගත කිරීම. යුතුයකම් ඒ සියල්ල සිදු කරමින් අනුන්ටත් පරමාදර්ශී වශයෙන් ජීවත් වීම තමයි ජීවනයක් කියලා කියන්නේ. එතකොට පතියෙක් කියලා කියන්නේ එයා සොයනවා ජීවන සහකාරිය. ඒ සහකාරිය කියලා තමයි කායික සහ මානසික සියල්ල එක්කෙනෙකුට පමණක් පූජා කරනවා. ඒ කියන්නේ ඒ ආදරයයි ඒ කායිකව තමන් ගැටෙන දේත් එක්ක තියෙන එයාට විතරයි. ඒක තමයි කාමයේ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාධිය. ඒක පවක් නෙමෙයි. ඒ කියන්නේ පතිනියක් පතියෙක් කායිකව එකතු වීම පවක් නෙමෙයි. හැබැයි ඒක කැඩුවොත් තමයි පව වෙන්නේ. බලන්න එතකොට ඒක අනුමත කළනේ බුදුන් වහන්සේ. ඒක එතනක් තියෙන්නේ අරකමයි. අතනක් කෙනෙකුට කියන්න පුළුවන් ඔය ඒක කරත් එකයි මේක බැඳලා එහෙම කරත් එකයි නොබෙද කරත් එකයි කියන මේ වචනේ අපි තුන්වෙනි වචනේ ගන්න නැහැ. ඒ නිසා
එතකොට එතෙන්දි කරන්නේ ජීවන සහකාරිය සහ සහකරුව පතිනිය සහ පතිනියත් එක්ක කාය සංසර්ගයේදීම පවක් නෙමෙයි. හැබැයි එතනින් පිට පැනලා අන්නර චේතනාවෙන් පරිබාහිරව ගිහිල්ලා කාමයෙන් මත් වෙලා අන්ධයෙන් මත් ඒ මත්තේ ඒ එතනින් පරිබාහිර වෙච්ච ගමන් පති පතිනි ලෙවල් එකකින් වැටෙනවා ඉබේටම පරාජිකා වෙනවා. අර සිවුරෙන් පරාජිකා වෙනවා වගේ. එයා පෙරදෙනවා ඒ චේතනාවත් එක්කම. එතකොට එයා පතියෙක් පතිනියක් නෙමේ බිරිඳකුත් සැමියෙකුත් නෙමේ සල්ලාලෙක්. සල්ලාලියක්. එතකොට තමන්ගේ එතෙන්දිම අර කුලය දෙදරා යනවා. කුලේ කොයි විශ්වාසය. ඉඳුල් වෙච්ච ගමන් තවත් තැනක ගිහිල්ලා අන්න අර එන්නෙත් බයෙන් යන්නෙත් බයෙන් කතා කරන්නෙත් බයෙන් ෆෝන් එක තියාගන්නත් ඕන බයෙන්. හැබැයි පතියාට රෑ 12ට උනත් ෆෝන් එක ලොක් කරන්නේ නැතුව තියන්න පුළුවන් ඕනෑම තැනක කිසිම තැනක ස්ක්‍රීන් ලොක් දාලත් නැහැ, ෆෝල්ඩර් ලොක් දාලත් නැහැ, ගැලරි එකට යන්නත් පුළුවන්, මැසෙන්ජර් ඉන්බොක්ස් එක ලොක් දාලත් නැහැ. අන්න පතිනියටත් එහෙම තමයි. රෑ 12ට ආවත් නිදි අහන ඉඳන් උනත් කෝල් එක කට් කරන්න නැතුව ආන්සර් කරන්න පුළුවන්. මහත්ය ආන්සර් කරත් ඒ කියන්නේ මහත්යනේ පතිනිය ආන්සර් කරත් පතියාගේ දුරකථනයට ඒ වගේම පතියාගේ දුරකථනයට පතිනිය උත්තර දුන්නත් කිසි සැකයක් නැහැ. ඒ කුලය හේවත් විශ්වාසය තහවුරු කළා, තුන් යමේම විශ්වාසය තහවුරු කළා. නිදි අහන විතරක් නෙමෙයි. තුන් යමේ කියන්නේ නිදි අහන විතරක් නෙමෙයි. ජීවත් වෙලා ඉන්න සෑම මොහොතකම සෑම පියවරක් තුළම සෑම සුසුම් පොදක් තුළම ඒ පතිනියගේ සුවඳයි එයාට දැනෙන්නේ. සෑම සුසුම් පොදක් තුළම ඒ පතියාගේ සුවඳයි එයාට දැනෙන්නේ. වෙන කිසිම පරදාරයක් ගැන එයාට දැනෙන්නේ නැහැ. දැවුනත් එයා වහවහ එතනින් අයින් වෙන්නේ. එයාටත් ඒකේ ආදීනවය පෙන්වා දීලා. ආදීනවය පෙන්වා දෙනවා. ඔහොම කරන්න එපා. මම එකම තැනකට පේවෙච්ච පූජාවක්. දේව පූජාව මහත්මයා කොහෙවත් ඉඳුල් කරන්නේ නැහැ නේ. දේශයෙන් අත ගහන දෙන්නෙත් නැහැ. ඒ වගේ දේව පූජා මේ විශ්වාසයේ පූජාව පති පූජාව කිසි පරිබාහිර කෙනෙකුට ටච් කරන්නවත් දෙන්නේ නැහැ. ඒක ආඩම්බරකම. ඒ පතිනියක් ගාව පුදුමාකාර ආඩම්බරකමක් තියෙනවා. ඒ ආඩම්බරකම තියෙන්න ඕන. ආඩම්බර ඒ පතිය ගාවත් පුදුමාකාර ආඩම්බරකමක් තියෙනවා. ඒතර ඒ කියන්නේ සැර යටියෙන් අපි යන්නේ තුරා සංසාරේ අපි එකට යමු. අන්න පතිනියක් සහ පතියෙක් අතර ඇතිවන කලාකෘතියක්. ඒ කියන්නේ සැර යටියෙන් අපි යන තුරා මේ ජීවිතය තන මේ සංසාරේ ඒකේ ආත්මීය ප්‍රතිවෘත්තාවක් රකින්නවා. අපේ හැමෝටම හැම බැඳීමක්ම සංසාරගතයිද? හැම බැඳීමක්ම සංසාරගතයි. ඒ සංසාරගත හැම බැඳීමක්ම කොටස් දෙකයි. සමහර සංසාරගත බැඳීම් හොඳ පැත්තට, සමහර සංසාරගත බැඳීම් නරක පැත්තට. දේවදත්තයගේ බැඳීමත් සංසාරගතයිනේ. ඒක ආවේ නරක පැත්තට. ඔබ වහන්සේ මේ කියපු හැම වචනයක් ඇතුළෙම ප්‍රශ්න ගොඩක් මතුවෙනවා අපේ හැමෝට. ඒවා මාතෘකා, ප්‍රධාන මාතෘකා හැටියට මට කතා කරන්න ප්‍රශ්න වලට විසඳා ගැනීම. මේ විසඳුම අවශ්‍යයි. මොකද ඒ තරම් ප්‍රශ්න වපුරමින් ඉන්නවා අපි. මේ තාරුණ්‍ය ගත්තොත්. අපි උත්තරයට වඩා ප්‍රශ්න වපුරමින් මේක ඇතුලේ. එතකොට අපි අපේ හැම මුණ ගැසීමක් ඇතුළෙම ප්‍රශ්න යායක් වපුරමින් ඉන්නවා. එතකොට මේ හැම ප්‍රශ්නයකටම උත්තර නැතුව නොවේ. බුද්ධ දර්ශනය තුල ඔබ වහන්සේ මේ දේශනාව ඇතුළේදීම අපිට ඒ උත්තර සාක්ෂාත් ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට හැබැයි අපි ගත්තාම අපේ ලෝකේ හරි අසංවරයි. අපේ ලෝකේ සංවරයි. ලෝකේ අසංවරයි කිව්වොත් වැරදි. මම කියන්නේ අපි අසංවර තාක්කල් ලෝකේ අපිට පේන අසංවරයි කියලා. අපි සංවර වෙච්ච තාක්කල් අපේ ලෝකේ පේන හරි සංවරයි කියලා. බුදුවරයුට ලෝකයේ පුදුමාකාර සංවරයි. රහතන් වහන්සේ නමකට ලෝකයේ පුදුමාකාර සංවරයි. අපගේ ලෝකයේ අපගේ සිත දමනය නොවන තාක්කල් අපට හැම දෙයක්ම පේන අසංවර සිහිනයක්, අසංවර වැස්සක්. ඒ අසංවර වැස්ස නෙමෙයි අසංවර කෙලෙස් වැස්ස. දැන් එතකොට දැන් ඔබතුමා කිව්ව පුදුමාකාර හොඳ කතාවක්. හැම හමුවීමක්ම සාංශාරිකයිද කියන එක. හැම හමුවීමක්ම සාංශාරිකයි. හැබැයි හරි පරිස්සමෙන්. සසරට වෛරක්කාර වෙන්නත් පුළුවන්. සසරට හොඳ කළා එකතු වෙන්නත් පුළුවන්. සසර බැඳීම දැක්ක ගමන් ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව ඒ සසර හමුවන බැඳීම කියව ගන්න දක්ෂයෙක් වෙන්න. හැම සසර වෛරක්කාර බැඳීමක්ම එන්නේ හරි මීපැණි වගේ ප්‍රණීත විදියට. හැම සසර ඒ කියන්නේ Tamanට යහපතක් කරන එකක් ඉස්සෙල්ලම එන්නේ ලොකු ගැටීමක් එක්ක. හරි රෞද්‍ර විදියට. දැන් මනමේ ඔබතුමා දන්නා මනමේ ඉදිරිස චන්ද්‍ර මහත්මයාගේ චුල්ලදනුද්දර ජාතකයත් එක්ක එන්නේ වස්තු භූතය.
මනමෙගේ මනමේ සහ මනමේ කුමරිය පතියෙක් හෝ පතිනියක් උනේ නෑනේ. හැඩි දැඩි සිරුරට ආලය හිතුණා. අන්න අර අතනින් ගුරුකුලෙත් ෆේල්. දිසාපාමොකුත් Tamanට දූ හදා ගන්න බැරි වුණා. කියන්නේ දිසාපාමොක්ගේ ගුරුකුලයත් ෆේල් අසමත්. එහෙම එන ගමන් අර විශ්වාසය පැන්න ගමන් පතිනිය කියන සීමාවෙන් ඉබේටම අයින් වෙලා සල්ලාලියක් බවට පත් වුණා. හැඩි දැඩි සිරුරට ආලය හිතුණා. ආත්මීය බැඳීම ප්‍රහාණය වුණා. අපේ අමුතුනේ හැබැයි වැද්දා දන්නවා කැලේ හිටියත් පති ගුණ සහ පතිනි ගුණ. වැද්දා හිතනවා මේකි අර කුමාරයා දාලා මාත් එක්ක ආවනම් මම දැන් ඉන්නකොට නිතරම චේතනාව යන්නේ මාවත් දාලා අයිමත් එයිද දන්නේ නැහැ. එක විශ්වාසයක් බිඳිච්ච තැන අයිමත් ඒ විශ්වාසය කිසිම තැනක හදන්න බෑ. විශ්වාසය කඩන්න පුළුවන් එක මොහොතකින්. විශ්වාසය ගොඩනගන ආත්ම ලක්ෂයක් කෝටියක්වත් ඕන. ඔබතුමාගේ අතුලාන්තේ මම පිළිබඳව විශ්වාසයක් ඇති කරන්න මම විශ්වාසය තුළ ජීවත් වෙන්න ඕන. බොරුවට ඇති කරන්න බෑනේ. ඒක තමන් විශ්වාසය තුළ ඇති වෙන ජීවත් වෙනවා නම් අන්න එතකොට තමයි ඔබතුමාගේ අතුලාන්තේ මේ විශ්වාසය කියන එක ආරෝපණය කරනවා. ඒ ආරෝපණයත් එක්ක මැග්නට් එකක් වගේ තමන් ඇදෙනවා ඒ විශ්වාස කියන තැනට. ඒ නිසානේ මෙතෙන්ට හොයාගෙන ඉන්නේ. නැත්තම් තවත් ස්වාමින් වහන්සේලා ඉන්නවනේ. ඒ නිසා නෑ මෙතෙන්ට ගියොත් මේ විශ්වාසය හරි දේ අපට ගන්න පුළුවන් කියන විශ්වාසය. විශ්වාසං පරමං ඥාති. සාරාංශකේ කල්පලක්ෂයක් පුරාවට පතිනියක් නෙමෙයි එතන තියෙන්නේ. දැන් මෙතන පෙම්වතා පෙම්වතිය, සැමියා බිරිඳ, පතියා පතිනිය, එතනින් එහාට අන්තිම එක තමයි අන්තිම කුලය බෝසත් කුලයත් එක්කෙනවා පාද පරිචාරිකාව. එතනින් ඉවරයි. පාද පරිචාරිකාවක් කල්පෙට එක්කෙනයි. එතෙන්ට හැමෝටම වෙන්න හරි අමාරුයි. නමුත් එතනින් ගන්න පුළුවන් ආදර්ශ නෙමෙයි පරමාදර්ශ බොහෝයි කාටද? පතියෙකුට, පතිනියකට, බිරිඳකට, සැමියෙකුට. අපි එතනින් තමයි ෆිල්ටර් කරලා ගන්න ඕන පල්ලෙහාට. ඉතින් ඒ පාද පරිචාරිකාවක් තුල තිබුණේ ආත්මීය සෙනෙහස. ඒ කියන්නේ ආත්මීය සෙනෙහස කුලයක් වෙනුවෙන්. මොකක්ද ඒ කුලය? බුද්ධ කුලය වෙනුවෙන්. බලන්න දැන් අතන විශ්වාසනේ. ඒ විශ්වාසය ඇති උනේ බුදු වී දැන් අපි කලින් කිව්ව කුලේ කිව්ව විශ්වාසයට කියලා. ඒ පාද පරිචාරිකාවගේ කුලේ හේවත් විශ්වාසුනේ අනේ මගේ මේ පතියා බොස්තනන් වහන්සේ ඒකාන්තයෙන් බුදු විය යුතුයමයි කියන විශ්වාසයෙන් Tamanගේ ආත්මය කැප කරා. එක දවසක් නෙමෙයි, සතියක්, අවුරුද්දක් නෙමෙයි, පැමිට්ටෙන් යනකනොත් නෙමෙයි, සාරා අසංකේය කල්ප ලක්ෂ 14ක්. අසංකේයයක් කියන්නේ එක ලියලා 140ක් ලියලා. සාර කියන්නේ 4යි, කල්ප කියන එකට ගණනින් කරන්න බෑ. සාර අසංකේය වරවයි ගානක්. ඒ වගේ කල්ප ලක්ෂ 4ක් වැඩි කළ බලන කැල්කියුලේටරේ එහෙම වෙන්නේ ඒ තරමට එකම විශ්වාසයකින් මේ ආරම්භපු ආරෝපණය වෙච්ච ආත්මීය සෙනෙහසේ විද්‍යුත් ධාරාව කණ්ඩව කලාගෙන යන්න නම් කොතරම් ආරෝපිත ආත්මීය ආධ්‍යාත්මික බලයක් තියෙන්න ඕනද එතුමිය ගාව. කාගේද? පාද පරිචාරිකාව ගාව. එතකොට ඒ වගේ උත්තම නෙමේ, ඒ වගේ මහෝත්තම චරිත මේ සමාජයේ වැලියට ගහලා වලපල්ලට දාලා කොහෙවත් නැති පත්තිනි කෙනෙක්, කොහෙවත් නැති කාලි කෙනෙක්, කාලි අම්මා සත්තා කියාගෙන ජයශ්‍රී මහ බෝධි උඩ දැම්මා. දැන් ඒ උඩ දාපු කට්ටිය. එතකොට මේ කොහෙවත් නැ දුර්ගා කෙනෙක් අල්ලගෙන මොනවද මේ කරන්නේ? කියන්නේ දියමන්ති පාගගෙන ගොමරෙටි ඔලුවට ගහගත්ත යුගයක් මේක. හැබැයි ඒ යස්සේ දූවිලි කාගෙන දූවිලි මතින් නැකිටෙන ෆීනික්ස් පක්ෂියාවය කට්ටියක් ඉන්නවා. අපේ හැමතුනේ කොයි හරියද වැරද්ද වෙන්නේ? කොයි හරියද වැරද්ද කියන එක අපි හොයනවට වඩා වැරද්ද නිවැරදි කර ගැනීමේ උත්සාහයක් තමයි. සීමාව හොයන්න යන්න හොඳ නැහැනේ. අල්ල ගන්න පුළුවන් වැරදුණු තැන. නමුත් එතකොට අපිට ඒක අතීතයි දැන්. වැරදි කවදාද වැරදුනේ කියන එක නෙමෙයි. හදාගත්ත අයත් ඇති. කවදාද දැන් හදන්නේ කියන එකයි අපි සමාජගත කරන්නේ. කවදාද කවුරු විසින්ද වැරද්දුවේ කියලා එතෙන්ට දෙස්තිය ඉන්න එක නෙමෙයි. කවදාද මොන මොහොතේද අපි හැදෙන්නේ කියන මනෝභාවය මනෝඉන්ද්‍රිය තුල අපට පෝෂණය කරන්න පුළුවන් නම් අන්න එතන
ඒ වර්තමානයේ තුල සමාජයක් පුද්ගලයෙක් ඔය කුලයක් කියන එක නැවුම් වෙන්න සිස්ටම් චේන්ජ් කරනවා. සිස්ටම් චේන්ජ් කරනවා කියන්නේ සාම්ප්‍රදායික එකම කරන එක නෙමෙයි. සිස්ටම් චේන්ජ් කරනවා කියලා කියන්නේ මේ තියෙන මිත්‍යාව වෙනස් කළා ඒ තුල රෝපණය කරනවා සත්‍ය. ඒවත් යථාර්ථය. සත්‍ය කිව්වත් වැරදි. යථාර්ථය කියන්නේ සත්‍ය ගොඩක් තියෙන්න පුළුවන්. සත්‍ය කියන එකට ගොඩාක් තියෙන්න පුළුවන් සත්‍ය. ඔබතුමාට ආරෝපිත සත්‍යයක් තියෙන්න පුළුවන්. මට ආරෝපිත වෙනම සත්‍යයක් තියෙන්න පුළුවන්. කිතු දහමට ආරෝපිත වෙනම ඉස්ලාම් ආගමට ආරෝපිත වෙනම සත්‍යයක්. නමුත් යථාර්ථය කියන එක ඔබටත් මටත් ඉරහඳ තාරකාමේ මහා විශ්වයේ සියල්ලට පොදු එකයි. ඒ යථාර්ථයයි බෝසත් කෙනෙක් ස්පර්ශ කළා පතුලත් අල්ලලා උඩට ගැහැලා පෙන්නේ. ඒ යථාර්ථය තුලින් තමයි චතුරාර්ය සත්‍යයක් ජීවමාන කරේ. එතකොට ඒ යථාර්ථය වෙනුවෙන් තමයි එතුමිය විශ්වාසයේ නැමැති කුලයට එකතු වෙලා සාරාසංකේ කල්පලක්ෂයක් පුරාවට දරුවන් දන් දෙනකොට තමනුත් අරන් යන්න කියනකොට ඒ විශ්වාසය කියන එක පළුදු කරගත්තනේ. ඒ නිසාම තමයි ඒ විශ්වාසයට ඒ මහා පාද පරිචාරිකා කියන උත්තරීතර කුලයට බුදු කෙනෙක් ගරු කරනවා. නෑ මම මගේ විශ්වාසය හරිනම් උන්වහන්සේ කාමරයට එන්න ඕන වඩින්න ඕන. මම වඩින්නේ බලන්න. අන්න ඒක තමයි පති පූජා අවසාන වශයෙන් ටෙස්ට් කරලා බලන තැන. මම හරිනම් මගේ පති පූජාවේ උත්තමෝපාද පරිචාරිකා පූජාව හරිනම් කිසිම තැනක සිදුරක් කැලලක් නැත්තම් දැනුවත් හෝ නැදනුවත් ඒ ලෞතුරා බුදුන් වහන්සේ සිද්ධාර්ථයන් නෙමෙයි. ඒ ලෞතුරා ඒ කියන්නේ එතුමිය හිතන්නේ රජ වුණත් සක්විති වුණත් බුදු වුණත් මම හරිනම් මගේ ගාවට එන බුදු වුණත් මගේ ගාවට එන්න ඕන. ඒක බුදුන් වහන්සේ දැක්කා. එය අනුමත කරන්නයි පාද පරිචාරිකාවගේ ඒ විශ්වාසය නෑ නුඹ හරි කොතනින්වත් ඒක කැඩිලා නෑ කියන එක එතුමි ලෝකෙට පෙන්වන්න නෙමෙයි. ඉස්සෙල්ලා එතුමියට සපත කරවන්නයි. ඒ මහා අවිශ්වාසයක් කොතනකවත් නොතියන්න සහ එය ලෝකයට පරමාදර්ශයක් කරන්නයි උන්වහන්සේ බුදුවරයෙක් වඩිනවා පාද පරිචාරිකාව ගාඩ. ඉතින් ඊට පස්සේ ගොග්මස් දෙක අල්ලගෙන කලවා දෙකෙන් අල්ලගෙන අඬනවා. අයින් වෙන්න කිව්වට නෑ ඕනේ. අල්ල ගන්න අයිතිය තියෙනවා. මොකද ඇය අල්ලගන්නේ කායිකව ඇති ආසාවක් ඇල්මක් නෙමෙයි. රාගික ඇල්මක් නෙමෙයි. විශ්වාසය සපත වූ මහා නිකලල් පාරිශුද්ධ මහා හැඟීමක් එක්ක ඒක වචනයෙන් විස්තර කරන්න ඔබට අපට වචන මදි. වචන දුප්පත්, හෝඩිය දුප්පත්. ආධ්‍යාත්මේ හැඩතල කියාපාන්න 60ක් අකුරු මදි. 26 කොහෙත්තක්ම මදි. ඒ නිසා ඒකට අවශ්‍යයි චිත්තමය භාෂාවක් දැනීමක්. ඒ දැනීම. එතකොට ඒ බුදු කෙනෙක් එතෙන්ට ඇවිල්ලා බුදු සිරිපා තෙමෙනකන් එය අඬනවා. අන්න පති පූජාවක් විශ්වාසයේ පූජාව නිමා කරපු හැටි. අනුමත කළා. අනුමත කළා. බලන්න බුදු කෙනෙක් තමන්ගේ ගාවට ගෙන්න ගන්න පුළුවන් තරමට ඒ මහා පූජාව ශ්‍රේෂ්ඨ වුණා. ඉතින් එතනින්ම හිතා ගන්න පුළුවන්නේ කුමක්ද මේ සැමියෙක් වෙන එක නෙමේ වැදගත් පතියෙක් වෙන එක. බිරිඳක් වෙන එක නෙමේ වැදගත්. ඔබ බිරිඳක් නම් වහවහ පතිනියක් වෙන්න. ඒ පතිනිය කවදාක්වත් සැමියා පතියාගේ රුපියලක්වත් නාස්තිකාරව වියදම් කරන්නේ. ඒක සකසුරුවම පුදුමාකාර විදියට සකස් කරනවා කුලය වෙනුවෙන්. ඒ විශ්වාස මේ පතියා මේක හරි අමාරුවෙන් හොයාගෙන මේක මේ ධාර්මික ධනයක්ද කියලා අහනවා. ඇයිවා මේකට වැඩියෙන් ගත්තේ? හොරකම් කරන්න එපා. හොරකම් කළා ගේන්න එපා. හොර වැඩ කළා ගේන්න එපා. කන්න නොගෙනවත් කමන්නේ අවංක වෙන්න. අවංක වෙන්න. එතකොට ඒ කන්නේ හැමෝම එකට. මොකද මේ පතිය සහ පතිනිය ඒ කියන්නේ පතියා කනකම් බලන් ඉන්න. ඒක බමුණු මතවාදේ. දැන් ඔය බිරිඳලුනේ පවුලේ අන්තිමටම කන්න ඕනේ. ඒ බමුණු. පතියා සහ පතිනිය ඒ ඔක්කොම ඒ කුලය තුල කරන්නේ දරුවොත් එක්ක එකට වාඩි වෙලා එකට කනවා පතියට මුල් තැන දීලා. ඉස්සෙල්ලාම බත් හැන්ද බෙදන්නේ එතෙන්ට පතියාට. හැබැයි පතියත් පතිනියට බෙදුවා කියලා ඒක එහෙම වැරදකුත් නෑ. ඒක ඒ දෙදෙනාගේ ඇතිවන සම්පර්කයක්. එතකොට එතනින් උස් පහත් ભેදයක් ඇති කරන්න නිතරම පතියත් ආධ්‍යාත්මිකයි පතිනියත් ආධ්‍යාත්මිකයි. දෙන්නම ආධ්‍යාත්මික පින්කම් වලට යන එකට. නැතුව පතියා ගෙදර දාලා පතිනිය යන්නෙත් නෑ නිවන් දකින්න. පතිනිය ගෙදර දාලා පතිය යන්නෙත් නෑ වෙනම බුදු වෙන්න.
එතකොට තමන් නොඇසූ විරු අවබෝධයේ දහමක් ඇහුණා නම් ඒක ඇවිල්ලා ඉස්සෙල්ලාම කියන්නේ පතියාට හෝ පතිනියට. අන්න එතකොට ගෙදර ඉන්න කෙනා සන්නද්ධ කරනවා. මොකද සම ත්‍යාග, සම සීල, සම ප්‍රඥා කරන්න. මොකද එකට යන්න ඕන නිසා සමාන කරනවා. එතකොට ගැටීම හරි. අසමානතා තියෙන තාක්කල් තමයි ගැටීමක් එන්නේ. අසමානතා බිඳලා සමාන කරන්න පුළුවන් නම් ඒ කුලය තුල කවදාක්වත් ඝට්ටනයක් කියන එකක් ඇති වෙන්නේ නැහැ. මොකද රෑ 12ට ආවත් කිසි ප්‍රශ්නයක් නැහැ. පතිය ගාවත් යතුරක් තියෙනවා. පතිනේ ගාවත් යතුරක් තියෙනවා. ගෙදර පතිය රෑ 12ට එන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි පතිනිය රෑ 12ට ආවොත් තමයි නැන්දම් මට ප්‍රශ්න තියෙන්නේ. අනිත් කට්ටියට. නමුත් මේ පති කුලය තුල පතිනිය රෑ 1ට ආවත් එයා ගාවත් යතුරක් තියෙනවා. හැබැයි පතියාට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද පතිනියත් පතියත් විශ්වාසයේ නැමැති රන්හුයක් නෙමෙයි විශ්වාස හුයෙන් ගැට ගහලා තියෙන්නේ. රන්හුයකින් බැඳි ආදරයයි කියන එක නෙමෙයි. එහෙම කියලා ඒ සංගීත නිර්මාණ තියෙන්නේ හිරු සඳු දෙපස නැගේ. සමුගන්නේ කාගේ? එතනත් කට්ටකයි රාටික්කමනේ තියෙන්නේ. එතනත් තියෙන වෛශාකම. ආත්මීය වෛශාකම. දෙන්නෙක් දෙපැත්තෙන් තියාගෙන හුරුතල් වෙලා. දෙන්නගේ මිල්ලගෙන තියෙන්නේ කාමය. දැන් දෙකම අතර ගන්න බෑ. දැන් එහෙම වෙච්ච දේවල් මේ මෑත ගුණේ පොලිසිය මහත්මයාට. දෙන්නේ දෙපැත්තියන් තරාදිය බැලන්ස් කරන්න ගියා. අන්තිමේ මැද බැලන්ස් එක කැඩුනා. ඒ මිනිහා බෙල්ලවල්ලා ගත්ත බර වෙනවා. පැත්තක් අනිවාර්යෙන් බර වෙනවාමයි. බර වෙන්නේ හොර පැත්ත. අර පැත්ත හානි වෙනවා. ඒ නිසා එයා ගෙලවල්ලා ගත්ත හැබැයි අපේ ආමතුනේ ඒක ඒ බර බැලන්ස් එක එක පැත්තක් කඩා වැටෙනවා කියන්නේ අනිත් පැත්ත ඉතාලම වේගෙන් ආයි වැටෙනවා. ඒ කියන්නේ බර වැඩි වෙනකොටම බලන්න ඕනේ කුමක් නිසාද මේ බර වැඩි වෙන්නේ. ඇයි බැලන්ස් එක ඇයි මේ කැඩෙන්නේ? පොඩ්ඩක් කතා නැති වෙනකොට පතිනිය පති අහන්න ඕන. ඇයි මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඇයි නිතරම පතිය පතිනිය කතා කරනවා බුම්මන් ඉන්නේ. දැන් අපේ බොහෝ තැන්වල මුකුත් නිකම් ෆෝන් එකට බාත් รู ම් එකට ෆෝන් එක අරන් ගියත් එතන සැකයක්. ඇයි බාත් รู ම් එතනින් දැන් සමහර කෙනෙක් ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුළුවන්. මොකද බාත් รู ම් එක හොඳම තැනක් කෙනෙකුට නිර්මාණ ගලන. නාන ගමන් හොඳම තැනක් කෙනෙකුට නිර්මාණ ගලන. ඒක අතන බැලන්ස් එක නැත්තම් එතන සැකය. හැබැයි අඳුන ඒක මේත පති පතිනිය අතර එහෙම දෙයක් නැහැ. ජීවිතේ කියවල ඉවරයි. බැඳීම අල්ල ගන්නවට වඩා බැඳීම කියවා ගත්තාම හරි ලේසි. දැන් සැමියෝ බිරිඳ සොයන්න යන්නේ. එහෙම ගියෝටින් අද වගේ මහා අවුල් ජාල. සැමියෝ බිරිඳ සොයා ගන්න ගියාම ස්වාමි සහ බිරිඳ කියන තැන තුල තියෙන ඒ කියන්නේ අඩු අවබෝධය මත තමන්ගේ කුටුම්බය විනාශ වීමේ සීමාව හරි වැඩි. දැන් ගොඩාක් ඔය ප්‍රසිද්ධ කලාකාරින්ය සින්දුව කලින් කිව්වේ කොහොමද? පතිනි මවුන් මට දන් දුන් පතිනි බලය නුඹ අරගන්. රඹුක්කන සිද්ධාර්ථ සාමින් වහන්සේ ලිව්වේ පති ගැන. මේ කියන කතාව. බලන්න ප්‍රබුද්ධ කලාව සමාජයක් අරන් යන නෙළුම. හැබැයි කියපු අම්මණ්ඩි දැන් මොකද කරලා තියෙන්නේ? ඒක තමයි. එතකොට ඒ කියපු තැන පතිනි මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන් දුවට කියන්නේ. එතකොට එහෙම කියපු දැන් ඕක අයිමත් කියන්න පුළුවන් දෙයාට ස්ටේජ් නගලා. එතකොට දැන් ඉන්නේ ඒක දැන් ඉන සීමාවත් එක්ක බැලුවාම අහසට පොළොව වගේ අන්තරයක්. ආදරයට වයසක් නැහැ. ඒක අපි පිළිගන්නවා. හැබැයි රාගයට වයසක් තිබිය යුතුමයි. රාගයට. ඔබතුමාට පුතෙක් ඉන්නවා අවුරුදු 25ක. තවත් කෙනෙකුට දුවෙක් ඉන්නවා අවුරුදු 6ක. ඒ දෙන්න ආදර සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් ඒ දුව දෙයිද? ආදරයට වයසක් නැහැ කියලා. බුදු කෙනෙක් දේශනා කරේ ආදරයට වයසක් තිබිය යුතුමයි. නිසි කල විවාහ වෙන්න පතිකුලයට නිසි වයසේ. හරිම වයසක. හරිම වයස. හරිම වයස කියලා කියන්නේ නිසි අධ්‍යාපනය ඉවර කළා යමෙක් රැකියාවක් කළා තවත් කෙනෙක් පෝෂණය කරන්න පුළුවන් යම් වයසක් වේද අන්න එදාට පතිකුලයට එන්න. තවත් කෙනෙක් පෝෂණය කරන්න බැරි නම් නිසි මේ උපාධිම ගන්න කියන කතාව නෙමෙයි. යම් එකෝ ලෙවල් ඉවරයි. එක්ක උසස් පෙළ ඉවරයි. නැත්තම් කෝස් එකක් කළා. ඒකත් කළා පරස්තාව, රස්සාව. රස්සා සහ පරස්තානේ. එක රස්සාව දෙක පරස්තාව. පරස්තා කිව්වේ නෑනේ. රස්සා පරස්තා. ඔබ වහන්සේ කියන්නේ මේ අවුරුදු ගන්න නෙමෙයි. තමන්ගේ වයස මට්ටම නෙමෙයි. මේ නිසි වයස කියන්නේ විවාහයට අධ්‍යාපනය සහ රැකියාව අධ්‍යාපනය ඉවර කළ ඒක උපාධියෙන් යන එක නෙමෙයි. යම් අධ්‍යාපනයක් ඉවර කළ සමාජයේ ජීවත් වෙන ක්‍රමවේදයක්. ඒ අධ්‍යාපනය කියලා කියන්නේ ಗುಣ නැන දෙක අල්ලගත්තා නම් ඇති.
නැතුව මේ උපාධියක් වල ජීවත් වෙන ක්‍රමවේදය. අත් එක්ක තමන් සමාජයේ ඉන්න ක්‍රමවේදය ඉගෙනගෙන එයා අටපාස් වෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒකත් එක්ක තමන්ගේ වෘත්තියක් තමන් සන්තක කරගත යුතුමයි. අන්න එතකොටයි තමන්ට ඉඳගෙන සිරි යහනේ ලනු විහිරි සුසුම් හෙලන රැ කියන්න වෙන්නේ නෑ. සිරි යහනත් ඉහිරිච්ච ලනු විහිරිච්ච මිනිහෙක් කොහොමද තව එක්කෙනෙක් ගෙන සිරි යහනට? ඒක සිරි යහනක් නෙමෙයිනේ. ඒක යාටත් තියෙන ලනු විහිරිලා. ඇඳක්වත් නැති මිනිහෙක් ගෙදරක් ගැන ඉතින් හිතා ඒ මනෝභාවය ඒ චිත්ත රූප කතිකාව ඇඳේ ලනු ටිකක් කැඩිලා නම් ඒ මිනිස්සේ ගෙදර කොහොමද? කාමරේ කොහොමද? වටපිටාව කොහොමද? එතකොට පතිනියක් ගේන්න පුළුවන්. ඒක තමා තවම සූදානම් නැහැ. ඇයි? කොතෙන්ටද තවත් කෙනෙකුගේ කුලයක් හදාගන්න ඒ කුලය තුල පෝෂණයක් අත්‍යවශ්‍යයි. තමාව පෝෂණය කරගන්න බැරි නම් තමන්ගේ අවට ස්වයං පෝෂණයක් කරගන්න බැනම් තවත් කෙනෙක් තවත්ගේ ආත්මයක් එක්ක බද්ධ වෙන්න කවදා මොකද භෞතිකයක් එක්ක මේ යන ගමන බඩගින්න කුසගින්දර නිවන්න ඕන ඒ පතිනියගේ ඇඳුම් ටික අරන් දෙන්න ඕන තමන්ට පුළුවන් ප්‍රමාණය තියාගෙන අරන් නොදීන්න එක නෙමෙයි පුළුවන් උපරිමයෙන් සලකන්න ඕන තියෙන්නේ මෙච්චර නම් හොඳ මැදුමක් කරන් දුන්න තමන්ට තියෙන ප්‍රමාණය හැබැයි ඒ පතිනිය කවදාකවත් නෑ මේක වැඩි අර අල්ලපු ගෙදර එක කම්පයා කරන්න යන්නේ තමන්ට තියෙන බතික්සාරියක් නම් ඒක බොහොම ගෞරවයෙන් ගිහින් දුන්න කරන්න පුළුවන්. හැබැයි ඒ බතික්සාරියට පයින් ගහලා නෑ මට පබළු අල්ලපු එකක් ඕන කියලා කියන්නේ නෑ පතිනිය. මේ මට ගෙනාවේ පතියා පුළුවන් ප්‍රමාණය. මම දන්නවා ඒක. හවුද මේ වයස් පරතරේ? ඔබ ගැන කිව්වොත් වයස් පරතරේ සාමාන්‍ය කියන්නේ ඔබ වහන්සේ හොඳ උත්තරයක් දුන්නා. දැන් මේ කියන්නේ නිසි වයස කියන්නේ මේ 29 එහෙම එකක් නෙවෙයි. හැබැයි එතෙන් තව වයස් ඔතුමා දැන් වයස් පරතරය කියන්නේ ඒක වඩාම හොඳයි 30ට අඩුවෙන් 30යි 25යි අතර. ඔය 30 පැන්නහම භෞතික වශයෙන් කායික ප්‍රශ්න එන්න පුළුවන්. ළමෙක් හදනකොට යම් ඒජ් එකයි. ඒතකොට තාත්තා නාකි වෙලා තමයි දුව හෝ පුතා පෙරපාසල් එක්ක. නිසි වයස කිව්වේ නිසි කල කිව්වේ 25යි 30. ඔබතුමා හරියට කියන්නේ ඔබතුමා ප්‍රබුද්ධයි. ඒතකොට ඒ කියන්නේ හොඳ වුණ පූර්ණයක් ලබා දුන්නා. නිසි වයස කිව්වේ අතන නිසි කල කිව්වේ 25යි 30යි. ඒතකොට 25යි 30යි වෙනකොට එයාට අවුරුදු 50ක් විතර වෙනකොට හොඳ දරුවෙක් ඉන්නවා. Tamanට සෙවන දෙන්න පුළුවන්. ඒකට හොඳ මේ අර ගීතයක තියෙනවා ශ්‍රීමාබෝ සාමිනී මම පිරිමි පුතෙක් පැතුවා. කොතක් වගේ සතර දිගට පෙනෙන්නයි. තනි මන්සල යනකොට ඇතෙක් වගේ යන්නයි. අන්න. ඒකෝට බලන්න ඒ යතා වගේ තනි මන්සල වියපත්තල යනකොට ඇතෙක් වගේ පුතෙක් ඉන්න ඕන. අවුරුදු 20ක. කොතක් වගේ සතර දිගට මේ සාදුකාර දෙන්න. යහපත් කෙනෙක් කොත කියන්නේ යහපතක්නේ. යහපත් පැවැත්මක් යහපත් දරුවෙක් පුදුමාකාර බෝසත් ප්‍රාර්ථනාවක්. අන්තිමේ කියන අර මේ කුරුළු කොබේ සාදුකාර දෙන්නයි. ඒ කියන්නේ පව් ගෙවෙන්නත් කියලා. හිස ඔලියල් බැඳලා. ශ්‍රීමාබෝ සාමිනී මම පිරිමි පුතෙක් පැතුවා. පිරිමි දුවෙක් නෙමෙයි. ඔතන තමයි තියෙන්නේ පොයින්ට් එක. පිරිමි පුතෙක්. අද ගොඩක් කට්ටිය පිරිමි දූලනේ ඉන්නේ. කරාබු දාලා නිකන් අර සමනල්ලු පරම්පරාව වගේ කිසිම පෞරුෂයක් නැහැ. මේ අම්මා පතන්නේ පිරිමි පුතෙක් හොඳ අයෝමය කායික ජවයක් බලයක් තියෙන හැඩි දැඩි පුතෙක්. ඒතර ඒ අම්මට එහෙම පිරිමි පුතෙක් ඉන්නවනම් ඒ අම්මා නිතරම පොඩ්ඩක් පිටිපස්සෙන් යන්නේ. පුතා පොඩි කාලේ ඉස්සරහ කරන් යනවා. පුතා ලොකු වෙනකොට අම්මා පිටිපස්සෙන් ඇතා ඉස්සරහින් වඩිනකොට කොතා අරන් යන්නේ. කොතා නිකන් නෙමෙයි කොතක් කරඬුවක් දරන ඇතෙක් වගේ පිරිමි පුතෙක් මට දෙන්නයි. ගෑනු පුතෙක් නෙමෙයි. අද ගොඩක් තැන්වල ගෑනු පුතු ඉන්නේ. ඇතෙක් වගේ පුතෙක් පිටිපස්සෙන් යන්න. අම්මා පිටිපස්සේ ඉඳන් ඒ දරුවා බඩේ ඉඳන් තිරිච්ච කතිකාව මෙනෙහි කරනවා. කලලය අතේ නලවපු විදිය දැන් මේ Tamanටත් වඩා උරහිස් පළල් වෙලා රැවුල් ඇවිල්ලා ඒ මහා යශෝරාවයත් එක්ක අම්මා විඳගෙන යන්නේ. අම්මා විඳගෙන යන්නේ. ඒ විඳීම අම්මට ඒ අම්මට තාත්තට වඩා දැනෙනවා. ඒ අම්මා ඒකට ආසයි. ඕන් තැනක වාඩි කරන්න ආසයි කියලා. මේක තමයි පාරිශුද්ධ හීන අපේ ආමතුරුනේ. මේ ඇතන පාරිශුද්ධ හීන තමයි පැල කළ යුතු හීන. එතකොට එතනට අපි පැල කරන උදවිය තමයි. පැල කරන උදවිය. මේ බීජත් එක්ක අත මිට මොලවාගත් හිත මිට මොලවාගත් අය තමයි අපිට මේ තාරුණ්‍ය ඇතුලේ අපි හොයන්නේ. අපිට අවශ්‍ය. එහෙම තාරුණ්‍ය ඉන්නවා. එහෙම තාරුණ්‍යයක් නැතුවා නෙමෙයි. බහුතරයක් අතර සුළුතරයක් ඉන්නවා. බොල් බීජ වැඩි නම් සරු බීජ පොඩ්ඩයි.
ඒක දැනගන්න එපා. හැබැයි ඒ සරු බීජ හරිතන ඉස්සොතින් පඳුරු දානවා කියන්නේ බොල් කැලෑව විනාශ වෙන්නම වැහෙන්නම යනවා. පුළුවන් නම් මහත්මයා අපි එක නුග ගහක් පැලකමු. නුග ඇටේ හරි පොඩි. නුග ගහ පැල කළා ඒක රකින්නත් වැඩි කාලයක් යනවා. හැබැයි ඒක ලොකු වෙනකන් අපට ගොඩ කාලයක් බලන් ඉන්නත් වෙනවා. හැබැයි යම් දවසක ඒ නුග ඇටේ නුග පැලයක් කළ නුග පැලේ නුග ගහක් වෙලා ඒකාන්ත සත්‍යයි ඒ නුග ගහ වනස්පතියෙක් වෙනවාමයි. බොහෝ පිරිසකට සෙවන වෙනවා. පැල කරනකොටම අපි දන්නවා. පුංචි උනාට පැල කරනකොට අපි දැනගෙනයි පැල කරේ. ඒකට කාලය අපි ඉවසීමෙන් බලන් ඉන්නවා. අනිත් තැන් කෙහෙල් පඳුරු දඩබඩ ගාලා හැදෙන ඇස්සේ අපි ඉවසීමෙන් බලන් ඉන්නවා. කෝ තාම නැද්ද කියලා හරි. කෝ කවුරුත් නැහැ කියලා හරි. හැබැයි ඒ ඉවසීම තමයි යම් දවසක අර වනස්පතියෙක් බිහි කරන්නේ. අන්න එදාට බොහෝ දෙනෙක් ඒ වනස්පතියට හොඳ කියා. හැබැයි එදාට අර පැලේ දාපු කෙනා නැහැ. එහෙම ඒ බලාපොරොත්තුකුත් නැහැ. මේ ආදරය ඔය කියන පාරිශුද්ධත්වයේ කෙලවර ඒකේ ස්පිරිට් එකේ ආදරේ පාරිශුද්ධත්වයේ කෙලවර තමයි නිර්වාණය. සසරින් නික්මීම කෙලවර. බොහොම ගැඹුරු කතන්දරයක්. නිර්වාණය. එතෙන් තමයි අපි ලෑස්ති කරන්නේ. වන්දනාවක යන ගමනක්. මේ ආදරය කියන්නේ වන්දනාවක්නේ. දෙන්නෙක් එක්කෙන වන්දනාවක් කුලයක් පති කුලයකට ගියා. ඒ කුලයේ අවසානය නිවන් කුලය. පතිනම් පති කෙනෙක් පතිනම් පතිනියක් කරනවා. පතිනියක් නම් පතියෙක් කරනවා. ඒ දෙදෙනාගේ කුලය නිවන් කුලයෙන් නිවා කරනවා. ඒ නිසා සමුගන්නාදා අපි ඒ ගමනත් සංසාරේ එකට යමු. සමුගන්නගෙන සසරින් නික්මෙන දවසේ. යසෝදරාවන් සමුගන්න මොහොතේ මහරහත් මෙහෙණියක් වෙලා සිරිපතුල් අල්ලලා නැවත වාරයක් අයදිනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දන්නේ නැතිව හරි වැරදක් වුණා නම් අනේ මට මේ අන්තිම මොහොතේ පිරිනිවෙන්න යන තැන කමා වෙන්න. උන්වහන්සේ නිහඬයි. කැවිච්ච දෙයක් හරි කැවුණා නම් අයිමත් අහනවා. නෑ කිසිම තැනක එහෙම දෙයක් නෑ. අවසානයේ එතුමිය 3 වතාවක් ප්‍රදක්ෂිනා කළා වන්දනා කළා. එතුමිය පරිනිර්වාණයටපත් වුණා. එකම ධාතුවක්වත් ඉතිරි නොවන විදියට. සෝපාදිශේෂයෙන් පින්වන් පානවා. යසෝදරා මහරහත් මෙහින් වහන්සේ කිසිම ධාතුවක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. ඒකට හේතුව තමයි එහෙම ධාතුවක්වත් අල්ලන්න අස්තියක්වත් අල්ලන්න කෙනෙක් නැහැ. නිකලයි. එහෙම කැලලක් තියන්න බෑ. ඒක බුදු කෙනෙකුටම පේවෙච්ච අර පතියා බෝසත් පතියාටම පේවෙච්ච පතිනියා. එයාගේ කෙස් ගහක් නෙමේ ඇට ලේ මස් නහර අස්සේ තිබුණු අස්ති කෑල්ලක්වත් බුද්ධ පුත්‍රයෙකුටවත් අල්ලන්න බැරි තරමට පාරිශුද්ධයි අචින්ත්‍යයි. ඒක අචින්ත්‍යයි. චින්ත්‍යයි නෙමේ අචින්ත්‍යයි. චින්ත අචින්ත කියන දෙකක් නේ. පිරිසුදු නෙමේ පාරිශුද්ධයි. චින්ත නෙමේ අචින්ත්‍යයි. ඊට පස්සේ සෑයට ගිනි තියනවා ගිනි ඇවිලෙන්නේ. ගිනි තියන්න කෙනෙකුත් මේ තුන් ලෝකේ නැහැ. කවුද එන්නේ? පතියා ඒ කියන්නේ කලින් සාරා සංකල්ප ලක්ෂ්‍ය බෝසත්පති දැන් බුදු වෙලා උන්වහන්සේ පියවර 7ක් සෑයට මෙහා තියෙද්දී සඳුන් සෑයක් එක්ක නැගෙනහිර පැත්තෙන් ගිනි ජාලාවක් අහසින් ඇවිල්ලා සිරිපතුල් දෙකත් එක්කම චිතකයේ ගිනි ඇවිුණා. අවුලපු හැටි. ඒ වගේම එවැනි සොඳුරු ආධ්‍යාත්මයක් එක්ක මේ පිරිසිදු ආධ්‍යාත්මික පාරිශුද්ධ සෙනෙහසේ රන්දෙවල අපට අනාගත පරම්පරාවට වන්දනා කරන්න හුරු කරන්න පුළුවන් නම් ඒ වන්දනාවේ ආශිර්වාදයේ මුළු මහත් තාරුණ්‍ය සමාජයක් නොව මුළු මහත් ලෝකයක් සුවපත් කළාවේ. මොකද තරුණය සුවපත් වුණොත් තමයි ලෝකයක් සුවපත් වෙන්නේ. ඇවිලෙන තාරුණ්‍යයක් ඉන්න රටක් කවදාක්වත් නිවන්න බෑ. පුළුවන් නම් තාරුණ්‍ය නිවන්න ක්‍රීඩා පිට්ටනි 100ක් 1000ක් හදන එක නෙමෙයි කරන්න ඕන. ඒවා උනාට කමක් නැහැ. 100ක් තියෙන ටික හොඳටම ඇති. පුළුවන් නම් තාරුණ්‍ය නිවන තරුණයාට හරි මඟ කියා දෙන ගුරුකුලයක් හදන්න. ගුරුකුලයක්. ඒ ගුරුකුලයේ ටියුෂන් කාර්යෝ නෙමෙයි. අද පාසල් ගුරුවරයාට පයින් ගහලා ටියුෂන් මාස්ටර්ලා ඉස්මතු වෙච්ච සමාජයක්. පුළුවන් නම් කියවලා බලන්න ගුරු ගීතය දුයිෂන් සහ අල්තිනාගේ කතාව චිංගීස් අයිතමව්ගේ. එදාට තේරෙයි ඔය කසිකපල ටියුෂන් කාර්යෝද වටින්නේ අර පාසලේ ඉන්න ගුරුතුමා ගුරුතුමියද කියලා. මොකද කවදාකවත් ගුරුවරුන්ට සර් මිස් කියලා නෙමෙයි උගන්වන්න ඕන. සර් මිස් කියන්නේ ඉංග්‍රීසි ඒක වැරදීනේ. ඒක ඉංග්‍රීසි භාෂාවෙත් ටීචර්ට කියන්නේ ටීචර් කියලා ගුරුවරයෙකුට.
සර් කියලා කියන්නේ මහත්මයා මිස් කියන්නේ ඒක ඉංග්‍රීසි පරිවර්තනය. නමුත් අපට දැනේ නමුත් ගුරුතුමා ගුරුතුමිය කියලා ඇයි උගන්වන්න බැරි වුනේ? ඔබතුමා කලනොත් ඇයි කොතනද මේක වැරදුනේ? ඒගොල්ලන්ගේ භාෂාව එක්ක ඒක ටීචර් තමයි. එයා වෙන ගුරුතුමා කියලා අහලා නැහැ. හැබැයි ඒක හදවතින් හැගීමේ. ඉංග්‍රීසි අපි කියලා තියෙන එක නෙමෙයි අපි කියන්නේ. දැන් සර් කිව්වහම මේක වැරදීනේ. ගුරුතුමා ගුරුතුමිය ඒක සිංහල. සුබ්ජෙක්ට්ස් ටීචර් කියන එක හරියාගේ භාෂාවනේ ඉංග්‍රීසි. දැන් ඉන්දියාවේ කියන්නේ ගුරුජී. 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 අපිට දැනෙන හැඟීමේ කියලා කියන්නේ උපරිම ගෞරවය ජී. ගුරුජී කියලා කියන්නේ ගුරුජී. බලන්න. නමුත් ඉන්දියාව තවමත් මේක අල්ලන් ඉන්නවා. අපි මේ කොදෙව්ව විනාශ වෙමින් යනවා. හැබැයි අග්ගිස්සේ ඉන්නේ. අග්ගිස්සේදී හරි බේරගත්තොත් මේක අයිමත් හරවන්න පුළුවන්. අපි හඳුනන්නේ සෑහෙන වෙලාවක් කාලයක් ගත වෙනවා. එතකොට මගේ හිතේ ඔබ වහන්සේ මේ දේශනාව ඇතුළේදී පිපි පරවෙච්ච ප්‍රශ්න කෝටියක් තියෙනවා. මොකද ඊට ඉඩක් නැහැ. ඔබට අහු වුණා නම් යම් තැනක් මේ කතිකාව ඇතුලේ එය අපිට ලොකු හයියක් ශක්තියක්. ඔබට යම් තැනක් අහු වුණා නම් ඒ තැන හොයන්න. තව දුරටත් හොයන්න. අපි මේ කතා කරන්නේ ආත්මයක් පිළිබඳව. සාරා අසංකේය කල්පලක්ෂයකට ඔබට පාරමිතා පුරන්නට නොහිතුණත් මේ ආත්මය ඔබේ ඒ ආත්මය රැක ගන්න. විවාහය ඇතුලේ පතිනි කියන සහ කුලය පිළිබඳව සංවර වූ අර්ථයක් ඔබට දැනෙන්නට ඇති. ඒ අර්ථයට වග කියන ගතු කියන කෙනෙක් වෙන්නට ඔබ උත්සාහ කරනවා. ඔබේ විවාහය අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වා වගේම සාර්ථකයි. ඒක පතිකුලයක්. ඒක පතිකුලයක්ම තමයි. පතිකුලය. අපි අර පිනත් මහත්මයා පොඩි බාධාවක් කර ගීතයක් තියෙන ඔබතුමා දන්නවා ඇති පතිකුලයට කැන්දන් යනවා කියලා සින්දුවක පදපේලියක් තියෙනවා. මතක කළ බලන්න පතිකුලයට කැන්දන් යනවා. ඒ කියන්නේ කැන්දන් යනවා. ඒක මේ වැඩසටහන දාන්න පුළුවන් නම් හරි ඒක ඇල පරිවර්ත කරන්න. පතිකුලයට කැන්දන් යනවා. විවාහයට නෙමෙයි. පතිකුලයට කැන්දන් යනවා. බලන්න ඒ අතීතේ මේක තිබුණා. නැත්තේ නෑ. ඒ ලියවිච්ච දේ ලියුනේ සමාජයේ තිබිච්ච දේවල් ටිකනේ. හැබැයි කොතනක හෝ ඒක කන පිට ගැස්සෙව්වා. දැන් අනුරාධපුර යුගයෙන් පස්සේ කිසිම රහතන් වහන්සේ නමක් නැහැ. මේ වෙනකම් මලියදේව රහතන් වහන්සේගෙන් පස්සේ කිසිම ප්‍රායෝගික රහතන් වහන්සේ නමක්. ඒකට හේතුවක් ඇති. රහත් වෙන මග වහලා විකාර මගක් කැරියා. ඒ නිසා ඒ විකාර මග යනකොට රහතන් වහන්සේලා වඩින්නෙත් නැහැ. අරක ගඩොල් ටිකක් දාලා ඒ දොර වැහුවා වෙන පැත්තක දොරක් කැරියා. හැබැයි ඒවා වෙනස් වෙන කාලේ ඇවිල්ලා. මේ ප්‍රශ්නේ ඇතුලේ දැන් අපි ඉවර වෙන්නකින් ආය යනවා. දැන් මේ අපේ අමුතුනේ මට කියන්න දැන් පති කෙනෙක්ට පති කියන යෝධයට දැවැන්තයට පති කියන ඒ නිර්වචනය අපි දීපු පතිනියක් තනන්න පුළුවන්ද? පති කියන කෙනාට ඒකාන්ත වශයෙන් පතිනියක් හදන්න පුළුවන්. තවමත් පතිනියක් නොවේ නම් පති කියන කෙනාට පති කියන්නේ පිරිසුදුභාවයත් එක්කෙන එක. ඒ පිරිසුදුභාවය කියන්නේ දැන් කලිනුත් කියවනේ එකම චේතනාවෙන් කයයි මනසයි දෙකම එක්කෙනෙකුට පූජා කරනවා මේ කුලය තුල. ඒ වෙන කාටවත් ඒ දොරෙන් ඇතුල් වෙන්න බෑ. වෙන කාටවත් ඒ අහන තුල එන්න බෑ. ඔක හොඳම ගීතයක් තියෙනවා දීපිකා කියන්නේ මම සස්වාමිකයි ස්වාමී. සිරියහන අද්දරට වී වැළපෙන්න එපා මම සස්වාමිකයි ස්වාමී. හරිනේ. සස්වාමික වෙන්නේ පතියෙක් සහ පතිනියක්. ආයිත් මේ අනම්මනම් කියන්නේ එන්න එපා. ඔයා ඒ කාලේ ඉවරයි. දැන් අපි පතිනිය මේක මැතිනේ ගොඩක් දේවල් විවෘත කරගන්න. ඒ කියන්නේ මම සස්වාමිකයි. නිකන් නෙමෙයි සස්වාමික කියන්නේ අස්වාමික නෙමෙයි. සස්වාම පතියෙක් සහ පතිනියක්. මෙතෙක්කල් පතිනියක් නොවුනා නම් පතියෙකුට පුළුවන් පතිනියක් කරගන්න. හැබැයි යා පතිනියක් වෙන්නේ නැත්නම් එතන ඉන්නේ නොසන්ඩාල අසංවර වැස්සක්. නොසන්ඩාල අසංවර වැස්සක්. ඒ අසංවර වැස්ස අනෝරාවක් වගේ පවුල් කුටුම්බයකට වහිනව නම් කවදා හරි නාය යනවාමයි. ඊ타මත්ම අර්ථවත් සාකච්ඡාවක්. ඔබ පතිනියක් පති කියන අර්ථයට ගතුවෙක් නොවේ.
නොවෙන්නට පුළුවන්, වෙන්නටත් පුළුවන්. නමුත් අපි උත්සාහය ඒ වගේ විවාහයකට ඔබ යොමු කිරීම. බොහෝ කම්කටොළු බාධක අවහිර මේ වටා පිටාව හරි කර්කශයි. නමුත් හිත නිවන තැන අර කුලය, ඒ කුලය මවන්න, එහි අවසානයේ නිවන දකින්න හේතු වාසනා වෙන්න ප්‍රාර්ථනා කරනවා. එතෙන්දි තව එකක් රික්තකේ පූර්ණ කරනවා. ඒ පතිකුලේ හැමදාමත් මෙන්න මෙසේ මේ ආකාරයෙන් ස්වභාවිත ගීතයේ තියෙනවා. ප්‍රිය බිරිඳගේ සිනා වැලයි, ඒක ඔබතුමා සංස්කරණයක මම මතක විදිහට කියන්නේ. සිය බිරිඳගේ සෙනෙහ වැලයි. සෙනෙහ වැලයි මගේ නිවන මගේ නිවන මගේ පැල්පතයි. ඒතර මේ මාලිගාව නෙමෙයි පතිකුලේ කියන්නේ. මාලිගාවෙත් වෙන්න පුළුවන්. මගේ නිවන මගේ පැල්පතයි. පති හඳුන ගන්න, පතිනිය හඳුන ගන්න, කොහොම හරි හඳුන ගන්න. විවාහය කියන කුලය තුල නිවි සැනසෙන්නට, නිවන සොයා යන්නට ඔබට ආශිර්වාද කරනවා. යලිත් දවසක හමුවෙමු. පති කුලය ඔබේ විවාහය තාරුණ්‍ය එකතු කරන විවාහයේ විද්‍යුත් කතිකාව. ස්තුතියි.